එකම මේ ක්ලාස් එකෙන් පස්සේ පුතේ මේකේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා මේ ක්ලාස් එකෙන් පස්සේ මේකේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා YouTube එකට. එතකොට ඔයාලට මොනවා හරි දෙයක් මගේ අරිච්ච දෙයක් තියෙනවා නම් දරුවෝ එතනින් නැවත බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. නැවත බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි ගිය සතියේ හරි ඒ ගිය සතියේ කොටසට යන්න කලින් මගෙන් ප්‍රශ්න දෙක තුනක් අහලා තිබ්බා. කීප දෙනෙක් මගේ ඒක උත්තර දීලා ඉන්න. පළවෙනි එක මගෙන් අහලා තිබ්බා සර්ගේ ගණිත ගැටළු ක්ලාස් එක ගැන විස්තර කියන්න කියලා. එකක් තියෙනවා පුතේ බදාදා හවස, ඒ කියන්නේ හෙට හවස තියෙනවා ශිෂ්‍යත්ව ගණිත ගැටළු පන්තිය. ගොඩ දෙනෙක් මම හිතන්නේ මෙතන ගොඩ දෙනෙකුත් එතෙන්ට සහභාගී වෙනවා. සහභාගී නොවන කෙනෙකුට ඕන සහභාගී වෙන්න පුළුවන්. මට මේ ක්ලාස් එකෙන් පස්සේ කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න මම එතකොට ඒක විස්තර කියන්න. ඒකම මගේ ස්පෙෂල් ක්ලාස් එකක හැර ඉන්න ඕනම දරුවෙකුට ස්පෙෂල් ක්ලාස් එකක දරුවන්ට සහභාගී වෙන්න බෑ. ඒ හැර ඉන්න ඕනම දරුවෙකුට සහභාගී වෙන්න පුළුවන්. මාසෙට එක දවසක් කරනවා ඒකට කියන්නේ පුතේ වර්ක්ෂොප් කියලා. ඒ concept එක හදලා තියෙන workshop කියන එක ඕක මම කියන්නේ අත්‍තරම ශිෂ්‍යත්ව ළමයින්ට කරන concept එක නෙමෙයි සාමාන්‍ය පෙළෙන් උඩ පන්ති වල ළමයි එක්ක වැඩ කරද්දී අපි කරන concept එක තමයි workshop කියන concept එක. ශිෂ්‍යත්වයට සමහර ගුරුවරු කරනවා මම දැකලා තියෙනවා. but මේක මම පාවිච්චි කළේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළෙන් උඩ ළමයි එක්ක. ඉතින් ඒක apply කරලා තියෙනවා ඔයාලට මේ පාර apply කරලා තියෙනවා ඔයාලට ඒක. ඒකේ වෙන්නේ පුතේ පැය 6ක් ක්ලාස් එක යනවා. පැය 6ක් ක්ලාස් එක යනවා. මාසෙට එක දවසයි ගණිත ගැටලු ලැබෙන්න පුළුවන් ආකාර 30ක් සාකච්ඡා කරනවා. එතකොට ඉස්සරහට ඔයාලා ශිෂ්‍යත්වයට එනකම් පුතේ workshops 8ක් තියෙනවා. workshop 8ටම සහභාගී වුණොත් පුතේ ගණිත ගැටලු ආකාර 240ක් මම ගැරන්ටි කරලා කියනවා මේ 240න් පිට ඕනනම් එන්න පුළුවන් අවස්ථාවයි නැත්තම් දෙකයි. ඒක අපි කාටවත් ගෙස් කරන්න බෑ. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ අපිට කාටවත් ගෙස් කරන්න බැරි අවස්ථා තියෙනවා. අපිට ගෙස් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් මම මේ දෙන ක්‍රම ටිකට හැර ඕනනම් ඔයාලට ගැටලුවක් ලැබෙන්න පුළුවන් ආකාර දෙකක් හෝ තුනක් තමයි හම්බ. ඒ දෙක තුන උපරිම පහක් කියලා හිතාගන්න. ඒ පහත් මේකමයි කියලා කියන්න බැරි වෙයි. නමුත් මෙන්න මේ වගේ කියලා අපි ක්ලාස් එක ඇතුළතදී සාකච්ඡා කරනවා. මේකට සහභාගී වෙන්න පුළුවන් මගේ ස්පෙෂල් ක්ලාසස් වල හැර ඉතුරු ඕන දරුවෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒ එකම තමයි පුතේ මේ වර්ක්ෂොප් එක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. පළවෙනි පැයේ ආකාර 10ක් ගැන උගන්වනවා. ඒකට PDF එක ඔයාලට හම්බ. ඊට පස්සේ ඒ ආකාර 10 කවර් වෙන පේපර් එකක් යනවා විනාඩි 30ක ඔන්ලයින් පේපර්. එතකොට ඔයා ඉගෙන ගත්ත දේ ඔයාලට එවෙලම චෙක් කරගන්න පුළුවන් මතක. ආපහු නැවත ඊළඟ පැයේ තවත් ප්‍රශ්න 10ක් සාකච්ඡා කරනවා ඔන්ලයින් පේපර් එකක්. අයත් ප්‍රශ්න 10ක් සාකච්ඡා කරනවා ඔන්ලයින් පේපර් එකක් යනවා. එතකොට දවස ඉවර වෙනකොට පැය 6 ඉවර වෙනකොට ආකාර 10ක් ආකාර 30කුයි ඒ ආකාර 30ට ගණන් 90කුයි හදලා ඉවරයක් කරනවා. හරිද? ක්ලාස් එකේ උගන්වන ගණන් වලට අමතරව ඔයා ලියන ගණන් 90ක් හදලා. අවසානයේ අර ඔක්කොම විෂය කරුණු 30ම එකතු කරලා තව එක පේපර් එකක් ලියනවා. ඉතින් ඒ හින්දා වර්ක්ෂොප් එකක් කියන්නේ වැඩ කරන එකක්. කතා කර කර ඉන්න ප්‍රමාණය අඩුයි. උද්දට වැඩ කරන එකක් තමයි වර්ක්ෂොප් එකෙන් සාමාන්‍ය පන්තියකට වඩා වැඩ කරන ප්‍රමාණය වැඩි වර්ක්ෂොප් එකකට. අනික තමයි වර්ක්ෂොප් එකක් තියෙන්නේ මාසෙකට එකපාරයි වර්ක්ෂොප් එක කරන්නේ මම. ඔයාලා සහභාගී වෙනවා නම් යම්කිසි දරුවෙක් මගේ ක්ලාසස් වල ඉන්න දරුවෙක් එතනට සහභාගී වෙනවා නම් normal class fee එකෙන් 50% එකක් විතරයි ගෙවන්නේ. ඒ කියන්නේ ඒකේ දීලා තියෙනවා ක්ලාස් වල ඉන්න දරුවන්ගෙන් මම එකකින් අර මුදලෙන් 150ක් විතරයි ගන්න. කැමති කෙනෙකුට එතනට සහභාගී වෙන්න පුළුවන්. සහභාගී වුණා නෝන කියලා අත්‍යවශ්‍ය නැහැ. ස්පෙෂලි කවුරු හෝ දරුවෙක් ගණිත ගැටළු පන්තියටවත් සහභාගී වෙන්නේ නැති දරුවෙක් ඉන්නවා නම් වර්ක්ෂොප් එකට සහභාගී වෙන එක වඩා හොඳයි. ගණිත ගැටළු පන්තියකට සහභාගී නොවන දරුවෙක් ඉන්නවා නම් මගේ වර්ක්ෂොප් එකට සහභාගී වෙන එක වඩා හොඳයි. අනිත් අය සහභාගී වුණා නෝන කියලා අවුලන්නේ. ගණිත ගැටළු පන්ති වල තියෙන ඒවා සාරාංශයක් තමයි අපේ වර්ක්ෂොප් එකේදී වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි පුතේ මගේ මේ දවස්වල වෙන කරන ක්ලාසස් වල ඔයාලට කරලා දැනුවත් කිරීම. හරි. ඒක මගෙන් ටයිම් ටේබල් එක ගිහලා තිබුණා. මම ටයිම් ටේබල් එක දාන්න පුතේ. ටයිම් ටේබල් එකේ යම් අවස්ථාවල දාන ටයිම් ටේබල් එකට පොඩි පොඩි වෙනස්කම් කරුවා මම අතින් සිද්ධ වෙනවා මගේ කාර්යබහුලත්වය සහ මගේ availability එක මත. ඒකම ඔයාලට කියන්න පුතේ. නත්තල් සතියේ මම බ්‍රේක් එකක් ගන්න හිතුවා. නැත්නම් මට ඇත්තටම බ්‍රේක් එකක් ගන්න හම්බෙලා නැහැ. මාස දෙකක් විතර එක දිගට වැඩ කරනවා. සතිය දවස් 5 ජොබ් එකට යනවා. weekdays වල morning and evening දෙකේම classes යනවා. weekend එකේ sunday විතරයි පුතේ මම වැඩ කරන්නේ නැත්නම් මගේ family time එක ගෙදර කට්ටියත් එක්ක ඉන්න වෙලාව. saturday උදේ pre class එක යනවා. ඒ නිසා මම plan කරලා තියෙනවා නත්තල් week එකේ මම break එකක් ගන්නවා කියලා කට්ටියගේ classes නතර කරලා
එක්කෝ ඒ ක්ලාසස් ටික වීකෙන්ඩ් එකට ගෙනහිල්ලා එහෙම නැත්නම් ඒ ක්ලාසස් ටික නතර කරලා මොකක් හරි මම ක්‍රමයක් හදලා දෙන්නම් කොහොමද කරන්න කියන එක. ඒ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඔය ටික තමයි පුතේ විශේෂයෙන් මතක් කළ යුතු දේවල් ටික තියෙන්නේ. හරි. දැන් යම් පුතේ අපේ ක්ලාස් එකට මට chat එකට මැසේජ් එකක් දාන්න පුළුවන් තරම් ඉක්මනට මාව හොඳට ඇහෙනවද පේනවද කියලා. chat එක වෙන කොහොටවත් දාන්න එපා. කැමරා ඔන් කරන්න එපා. chat එකට මැසේජ් එකක් දාන්න දරුවෝ මාව හොඳට ඇහෙනවද පේනවද කියලා. හරි පේනවා කියන්නේ කිසි අවුලක් නැහැ. කට්ටියට මාව පේනවා කියන එක මේකේ අදහස. හරි දරුවෝ. අපි දැන් ගිය සතියේ ඉගෙනුවා සංඛ්‍යා රට ලැබෙන්න පුළුවන් ආකාර දෙකක් අපි කතා කරා. අපි සංඛ්‍යා රට ආකාර දෙකක් කතා කරා. එකක් කතා කරා ගිය සතියේ අඟහරුවාදා. අනික කතා කරා ගිය සතියේ බ්‍රහස්පතින්දා. මේ සංඛ්‍යා රට ආකාර දෙකේම පළවෙනි රටාව මම පොදු අනුපාතයක් තියෙන රටාව. එහෙම නැත්නම් පොදු අන්තරයක් තියෙන රටාව මම ඔයාලට හොඳටම පැහැදිලි කරා. පොදු අනුපාතයක් තියෙන රටාවේ චුට්ටි කොටසක් කෙටි කාලයක් කරන් මම පැහැදිලි කරා. දැන් මම පොඩි එක්සර්සයිස් එකක් දෙනවා. පැහැදිලි කරපු ටික හරිද බලන්න. ඔයාලට තේරුණාද කියලා බලන්න. මෙන්න මේ සංඛ්‍යා රටාවේ හිස්තැන් පුරවන්න බලන්න පුතේ. මම මේ දෙන සංඛ්‍යා රටාවේ හිස්තැන් පුරවන්න බලන්න. ලියාගන්න පළවෙනි ප්‍රශ්නේ. ලියාගන්න මෙහෙම. පහත දී ඇති පහත දී ඇති සංඛ්‍යා රටාවල හිස්තැන් පුරවන්න. පළවෙනි සංඛ්‍යා රටාව 2 4 8 16 හිස්තැන් දෙකක්. දෙවෙනි සංඛ්‍යා රටාව 3 9 27 හිස්තැන් දෙකක්. තුන්වෙනි සංඛ්‍යා රටාව 4 16 64 හිස්තැන් දෙකක්. ඊළඟ රටාව 5 25 125 හිස්තැන් දෙකක්. හොඳ දරුවෝ වගේ හදලා chat එකට උත්තරේ දාන්න පුතේ. එතකොට මට බලා ගන්න පුළුවන් දරුවනේ ඔයාලට අපි කරපු වැඩේ තේරලා තියනවාද කියලා. අපි එදා කතා කරමු. වෙලා යයි චුට්ටක් හදන්න. මොකද හේතුව මේ
පස්වෙනි සංඛ්‍යා රටාව, හතරවෙනි සංඛ්‍යා රටාව, මේ සංඛ්‍යා රටාව ටිකක් ගුණ කරන්න ඒවා තියෙනවා. කමන්නේ වෙලා ගියාට හරියට හදන්න දරුවෝ. උත්තර දාන්න පුතේ හදලා මම බලාගෙන ඉන්නේ. ලොකු වෙලාවක් නොගෙන පුතේ තව විනාඩි 5කින් විතර ඉවරයක් කරමු අපි පාඩම් පැහැදිලි කරන්නත් ඕනේ දරුවෝ. ඔයාලට වෙලා යන්න පුළුවන් සමහර විට මේක ಗುಣ කරන්න යන වෙලාව. සංකල්පය තේරුම් ගත්තා නම් ඇති මට ಗುಣ කරන වැඩ වල ටිකෙන් ටික වේගය වැඩි වෙයි ඉස්සරහට. පිළිතුරු වෙනවා කට්ටියගේ හොඳයි. එක්කෙනෙක්ගේ උත්තර ඇවිල්ලා තියෙනවා මට. දෙන්නෙක්ගේ උත්තර ඇවිල්ලා තියෙනවා. තුන් දෙනෙක්ගේ ආවා. හොඳයි එහෙනම් අද දාන්න. චුට්ටක් වෙලාව දෙන්නම් කමන්නේ නැහැ දරුවෝ. අපි වැඩේ කරමු හරි.
කවුරු හරි කෙනෙක් මයික් එකක් හරි කැමරා එකක් හරි පුතේ ඔන් කරලා තියෙනවා. තව විනාඩි 3ක් දෙන්නම් දරුවෝ. හොඳ උත්තර එනවා. සර් මගේ පස්වෙනි එකේ වැරදි උත්තරයක් ඇවිත් මගේ අතින් ටයිප් කරද්දි ඊට පස්සේ හරි උත්තරේ එව්වා. පුතේ හරි. හරි පුතේ කොට දෙනෙක්ගේ උත්තර ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි හදමු. මට හිතෙන්නේ කට්ටියට මේ දා වැඩේ තේරිලා තියෙනවා. මම පැහැදිලි කරගෙන යන්න. හොඳට බලාගන්න දරුවෝ මම මේ පැහැදිලි කරන්නේ. එදා පුතේ සංඛ්‍යා රටාවල ආකාර දෙකක් අපි කතා කරා. මම උදාහරණයකට ගන්නවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ගන්නවා මම උදාහරණයක්. හොඳට බලාගෙන ඉන්න දරුවෝ. හොඳට බලාගෙන. 2 4 6 8 10 12 ඔන්න එක සංඛ්‍යා රටාවක් කිව්වා මේ සංඛ්‍යා රටාවේ මේ පදේ පළමු පදේ කිව්වා මේ පදේ අවසන් පදේ කිව්වා මේ පදේ පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ කියලා මම හඳුනනවා මේ සංඛ්‍යා රටාවේ පද දෙකක් අතර වෙනසක් තියෙනවා කියලා අපි හඳුනාගත්තා හැම වෙලාවෙම පසු පදයෙන් පෙර පදේ අඩු කරලා වෙනස හොයා ගන්නවා කියලා කිව්වා වෙනස සෑම තැනම සමානයි එහෙම නැත්නම් වෙලා තියෙන්නේ හැම වෙලේම මේ වෙනස කලින් සංඛ්‍යාවට එකතු වෙලා ගිහින් තියෙනවා මෙන්න මේ වගේ සංඛ්‍යා රටාව අපි ඉගෙන ගත්තා මෙන්න මේ වෙනසට පොදු අන්තරය කියලා අපි ඉගෙන ගත්තා. ඕක තමයි අපිට මම මතක් කරේ පළවෙනි කොටස. දෙවෙනි කොටසට ඉතින් මේකේ චූටි වෙනසක් වුණා. මේකමයි පටන් ගන්නෙ දෙකෙන්මයි පටන් ගන්නෙ 2 4 8 16 32 64. ඔයාලා පළවෙනි සංඛ්‍යා රටාවට 32 සහ 64 තේරෙනවා නම් දරුවෝ හරි දාගන්න. 32 සහ 64 තියෙනවා නම් හරි දාගන්න. 32 සහ 64 තියෙනවා නම් හරි. ඊට පස්සේ මම කතා කරා මෙන්න මේ සංඛ්‍යා අතර තියෙන සම්බන්ධය හඳුනාගද්දී පෙරපදය යම්කිසි සංඛ්‍යාවකින් ගුණ වෙලා පසුපදය හැදෙනවා නම් අන්න ඒ වගේ සංඛ්‍යා රටාවක් අපි හඳුනාගත්තා. මෙතනදී 2 2කින් ගුණ වෙලා 4 හැදෙනවා. 4 2කින් ගුණ වෙලා 8 හැදෙනවා. 8 2කින් ගුණ වෙලා 16 16 2කින් ගුණ වෙලා 32 32 2කින් ගුණ වෙලා 64
මෙන්න මේ විදිහට හැදෙන සංඛ්‍යා රටාවක් කොටසකුත් තියෙනවා කියලා අපි ඉගෙන ගත්ත දරුවෝ ඒකෙදි මෙන්න මේ හැම වෙලාවෙම ಗುಣ වෙන පදය පොදු අනුපාතය කියලා මම ඔයාලට කියලා දුන්නා. නමුත් ගුරුවත් පොතේ තියෙන ඔයාලට කියන්න එපා කියලා ඒ වුණාට මම කිව්වා ඔයාලගේ දැන ගැනීම සඳහා පොදු අනුපාතය කියලා තියෙනවා කියලා කිව්වා. එතකොට පුතේ මේ ಗುಣ වෙන පදය 2 වෙන්න පුළුවන් 3 වෙන්න පුළුවන් 4 වෙන්න පුළුවන් 5 වෙන්න පුළුවන් 6 වෙන්න පුළුවන් 7 වෙන්න පුළුවන් 8 9 10 11 12 ඕනම පදයකින් ගුණ වෙන්න පුළුවන්. තියෙන විශේෂත්වය දරුවෝ මෙන්න මේ පදය හැම වෙලාවෙම හැම තැනම ඒකාකාරී වෙන්න ඕන. ඒකාකාරී දැන් මෙතන 2කින් ගුණ වෙලා මෙතන 3කින් ගුණ වෙන්න බෑ. මෙතන 3කින් ගුණ වෙලා මෙතන 5කින් ගුණ වෙන්න බෑ. එහෙම සංඛ්‍යා රටා නෙමෙයි මේ අපි කතා කරන්නේ. එක දිගට පිළිවෙලට ගුණ වෙන සංඛ්‍යා රටා. ඒකම මම ගිය සතියේ පොත් කීපයක් ගැන කිව්වා. මෙන්න මේ පොත්වල මේ හොඳට මේවා තියෙනවා කියලා. දෙමෝපියෝ කීප දෙනෙක් මට කඩවලට ගිහිල්ලා කතා කරලා කිව්වා සර් මේ මම අර කියපු එක පොතක් නැහැ කියලා. දැන් පුතේ මට හිතෙන එක මුද්‍රණේ නැතුව ඇති. තව සතියක් විතර බලලා පුතේ මම එහෙමනොත් ඒකේ අභ්‍යාස ටිකක් ඔයාලට එවන්න. ඔන්න ඔය කොටස් ටික තමයි දරුවෝ අපි සාකච්ඡා කරේ. ඒ හින්දා අපි ලියපු පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 32 සහ 64 තියෙන දරුවෝ හරි දාන්න. 32 සහ 64 තියෙන දරුවෝ හරි දාන්න. මම යනවා දෙවෙනි ප්‍රශ්න. 3 9 27. දැන් බලමු සම්බන්ධතාවය 3 වරක් 3 9 9 වරක් 3 27යි. එහෙනම් අනිවාර්යයෙන්ම 27 වරක් 3 තමයි පුතේ ඊළඟ එක. 7 වරක් 3 21යි. 3 වරක් 2 6යි 2යි 8යි. 81යි. 81යි. 3ෙන් ගුණ වුණා. එහෙනම් මේකත් පුතේ නැවත 3ෙන් ගුණ වෙන්න ඕන. එහෙනම් පුතේ 81 3ෙන් ගුණ කරනවා. 81 ගුණ කිරීම 3 3 වරක් 1 3යි 8 වරක් 3 24යි 243යි 243යි 81 සහ 243 තියෙන දරුවෝ ඉන්නවා නම් හරි දාගන්න. 81 සහ 243 තියෙනවා නම් හරි දාගන්න. 81 සහ 243 තියෙනවා නම් හරි දාගන්න. මම අවසානයේ අහන්න කාගේද හරි වැරදි කියලා. එතකොට මට මැසේජ් එකක් දාන්න පහම හරියට. හරි 81 සහ 243 තියෙනවා නම් හරි. අඩුපාඩුවක් තියෙන දරුවෝ හදාගන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. හැම වෙලාවෙම බලන්න පද දෙක අතර සම්බන්ධතාවය. එකතු වෙලාද අඩු වෙලාද ගුණ කරලාද බෙදලාද? ගුණ කරලා හා බෙදලා නම් මේ ආකාරයේ සංඛ්‍යා රටාව එකතු කරලා හා අඩු කරලා නම් අපි ගිය සතියේ ඉගෙන ගත්ත ආකාරයේ සංඛ්‍යා රටාව. ඕකට නම් දෙකක් කියනවා. ඔයාලට ඒ නම් පාවිච්චි කරන්න අපිට බෑ. ලොකු පන්ති වල තියෙන සමාන්තර ශ්‍රේණිය හා ගුණෝත්තර ශ්‍රේණිය. හරි? මම යන අන්තිමේකට නෙමෙයි තුන්වෙනි ගානට 4 16 64 4 16 64 හිස්තන දැන් බලමු 4 වරක් 4 16 16 වරක් 4 64 එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන හැදෙන්නේ 64 4ෙන් ගුණ වෙලා මෙතෙන්ට එනවා. මේ උත්තරේ 4ෙන් ගුණ වෙලා මෙතෙන්ට එනවා. දැන් අපි ගුණ කරමු 64 64 ගුණ කිරීම 4 4ට 4 වරක් 4 16න් 6 දැම්ම එකක් ඉතිරි 6 වරක් 4 24යි 1යි 25යි 256 256 තියෙනවා නම් හරි දාගන්න. ඊට පස්සේ පුතේ 256යි 4ෙන් ගුණ කරනවා. 256 ගුණ කිරීම 4 6 වරක් 4 24න් 4 දැම්මා දෙකක් ඉතිරි 5 වරක් 4 20යි 2යි 22න් 2 දැම්මා දෙකක් ඉතිරි 4 වරක් 2 8යි 2යි 10යි 1024 1024 තියෙනවා හරි 256 සහ 1024 තියෙනවා හරි 256 සහ 1024 තියෙනවා හරි 256 සහ 1024 තියෙනවා හරිද? මම යන අන්තිම ප්‍රශ්නෙට 5 25 125 5 25 125
5 25 125 බලන්න 5 25 125 ගුණ කිරීම 5 5න් ගුණ වෙලා 25 හැදෙනවා 25 5න් ගුණ වෙලා 125 හැදෙනවා 125 5න් ගුණ වෙලා මෙතන එක හැදෙනවා එහෙනම් 125 ගුණ කිරීම 5 පුතේ 5 වරක් 5 25න් 5 දැම්ම දෙකක් විතරේ 5 වරක් 2 7 5 වරක් 2 10යි 2යි 12න් 2 දැම්ම එකක් විතරේ 5 වරක් 1 5යි 625යි 625 දැන් පුතේ ඊළඟ කරන්න ඕනේ 625 ගුණ කරන්න ඕන 5න් 625 ගුණ කරන්න ඕන 5න් 625 ගුණ කිරීම 5 5 වරක් 5 25න් 5 දැම්මා දෙකක් විතරේ 5 වරක් 2 10යි 2යි 12න් 2 දැම්මා එකක් විතරේ 6 වරක් 5 30යි 1යි 31යි 3125 625 සහ 3125 දෙන් දරුවෝ හරි දාගන්න 625 සහ 3125 දෙන් දරුවෝ හරි हाय से इसी भाषा तुंदा से किसी से बातें करो हर अरे किया खरीदी गेला मेसेज දාන්න පුතේ group එකට කියන්නේ chat එකට එහෙම නැත්නම් මේ zoom chat එකට දාන්න හොඳයි 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 කට්ටියගේම හොඳයි නේ බොහොම හොඳයි මම බොන්නේ මකන පුතේ මයික් ඔෆ් කරගන්න දරුවෝ හරි ඔයාලට තව විශේෂ දෙයක් කියන්න ඕන සමහර වෙලාවට ඔයාලා මට කතා කරන්න උත්සාහ කරනවා මැසේජස් දාලා තියෙනවා මම දකිනවා සමහරලාට පුතේ පුළුවන් ඒවට මම රිප්ලයි කරලා තියෙනවා තරහ වෙන්න එපා සමහර වෙලාවල් වල මට රිප්ලයි possibility එක අඩුයි රිප්ලයි කරන්න chance එක අඩුයි පුළුවන් හැම වෙලේම පුතේ මම ඔයාලා මැසේජ් එකක් දැම්මම මම ඒක පුළුවන් විදිහට උත්තර දෙනවා මොකද ඔක්කොම ළමයි 200ක් 250ක් ගිහුතේ මැසේජස් එනවා සමහර වෙලාවට ඉතින් හරි අමාරුයි රිප්ලයි කරන්න අත්‍යවශ්‍යයි කියලා පේන හැම දෙයකටම මම රිප්ලයි කරනවා හරි ඒකට තරහ වෙන්න එපා හරි අපි යම් පුතේ සංඛ්‍යා රටා දෙවෙනි කොටසේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න මම එදා කිව්වා පුළුවන් නම් ගෙදරින් හදන්න කියලා මට ගොඩ දෙනෙක් හදලා උත්තර දාලා තිබ්බා මම බෝඩ් එකේ හදාගෙන යන්නම් බෝඩ් එකේ එක එක හදාගෙන යන්නම් බලා ගන්න හරි පළවෙනි එක පිටු අංක 141 පිටු අංක 141 ප්‍රශ්න අංක 1 පළවෙනි කොටස 3 6 12 24 3 6 12 24 ඊට පස්සේ හිස්තැන් දෙකක් තියෙනවා 3 2කින් ගුණ වෙලා 6 හැදිලා තියෙනවා 6 2කින් ගුණ වෙලා 12 හැදිලා තියෙනවා 12 2කින් ගුණ වෙලා 24 හැදිලා තියෙනවා 24 2කින් ගුණ වුණාම 48යි 48 2කින් ගුණ වුණාම පුතේ 96 48 සහ 96 තියෙනවා හරියට ඊට දෙවෙනි එක 5 10 20 5 2කින් ගුණ වෙලා 10යි 10 2කින් ගුණ වෙලා ඔව් පුතේ ඒකේ 3ක් හදන්න තියෙනවනේ 3 බොහොම 96 ගුණ කරනවා දෙකෙන් 180යි 192යි 192 හරිද 192 ඊළඟ එක 5 දෙකෙන් ගුණ වෙලා 10යි 10 දෙකෙන් ගුණ වෙලා 20යි 20 දෙකෙන් ගුණ වෙලා 40යි 40 දෙකෙන් ගුණ වෙලා 80යි 40යි 80යි තියෙනවා නම් හරිද මේ සංඛ්‍යා රටා සම්පූර්ණයෙන්ම පුතේ දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ ඔක්කොම ටික අපි බලාගෙන යන්න 7 දෙකෙන් ගුණ වෙලා 14යි පුතේ අනේ මයික් ඔෆ් කරගන්නව දරුවෝ අනිත් අයට කරදර යන්නේ නැත්තම්
හරි හත 14 දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ 14 ඒවා දෙකක් 28යි 28 දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ 20යි 20යි 40යි 8යි 8යි 16යි 56යි 56 දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ 50යි 50යි 100යි 6යි 6යි 12යි 112 56යි 112යි තියෙනවා හරි. ඔයාලා පුතේ ඔහම එකපාරම ගුණ කරන්න බැරි නම් පැත්තක ලියලා දීර්ඝ බෙදීමේ ක්‍රමයට ගුණ කරාට කමන්නේ නැහැ දරුවෝ ඈ. හරි. ඊළඟ එක. 8 16 32 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි 32 වරක් දෙක 64යි 64 ඒවා දෙකක් 128යි 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 128 දෙනා හරියට. ප්‍රශ්නාංක 5 ප්‍රශ්නාංක 5 4 8 16 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි 32 වරක් දෙක 64යි 64 ඒවා දෙකක් 128යි 32 64 128 දෙනා හරියට. සර් ඒ පෙළි ටිකෙම තුන තියෙන්නේ. තුන දෙන්නේ මම ඇප්ලයි කරගෙන යන්න අපිට තුන. හරි. හරි. මගේ එකේ නම් තියෙන්නේ පස්වෙනි එකේ විතරයි දරුවෝ තුනක් තියෙන්නේ. පස්වෙනි එකේ විතරයි පුතේ තුනක් තියෙන්නේ. හරි. හයවෙනි එකට යනවා මම. හයවෙනි එකට යනවා. 9 18 36 9 18 36 36 ඒවා දෙකක් 72යි 72 ඒවා දෙකක් 144යි 144 පළවෙනි එකට 48 96 192 දෙවෙනි එකට 40 80 තුන්වෙනි එකට 56 112 හතරවෙනි එකට 64 128 32 64 128 72 147 72 147 බොහොම හොඳයි බොහොම හොඳයි චූටි තරුවක් දාලා ලියා ගමු පුතේ චූටි තරුවක් දාලා මෙහෙම ලියා ගන්න තරුවක් දාලා මෙහෙම ලියා ගන්න පුතේ ඉහත සංඛ්‍යා රටාවේ ඉහත සංඛ්‍යා රටාවේ ඉහත සංඛ්‍යා රටාවේ ඉහත සංඛ්‍යා රටාවේ සෑම සංඛ්‍යාවක්ම සෑම සංඛ්‍යාවක්ම සෑම සංඛ්‍යාවක්ම සෑම සංඛ්‍යාවක්ම සෑම සංඛ්‍යාවක්ම සෑම සංඛ්‍යාවක්ම ඉහත සංඛ්‍යා රටාවේ සෑම සංඛ්‍යාවක්ම දෙකෙන් ගුණ වී ඇත දැන් දෙකෙන් වැඩි කර ඇත දෙකෙන් ගුණ කර ඇත දෙකෙන් ගුණ වී ඇත දෙකෙන් ගුණ වී ඇත දෙකෙන් ගුණ වී ඇත ඒ අනුව එම සංඛ්‍යා රටාවල එම සංඛ්‍යා රටාවල එම සංඛ්‍යා රටාවල පොදු අනුපාතය දෙක වේ එම සංඛ්‍යා රටාවල පොදු අනුපාතය දෙක වේ
දැන් පුතේ අපිට ඉතුරු අභ්‍යාස ටික බලන්න තියෙනවා. බලන එක චුට්ටක් නතර කරලා මේ වෙලාව පාඩම් පටන් ගනිමු. නැත්නම් පුතේ වෙලාව පාඩම් කරන්න මේ වෙලාව මදි වෙනවා. දැන් මේක ඉතුරුව බලන්න විතරයි තියෙන්නේ අපිට. අපි හිමීට බලමු. හරි? සර් දැන් වෙලාව පාඩමද? ඔව් පුතේ වෙලාව පාඩම. මේක අභ්‍යාස ටිකයි තව ටිකකින් බලමු අපි. හදිස්සියක් නැහැ අභ්‍යාස වල කරලානේ ඔක්කොම තියෙන්නේ. ඔව්. කට්ටියම කැමරා ඔන් කරන්න මයික් ඕෆ් කරන්න. කැමරා ඔන් කරන්න මයික් ඕෆ් කරන්න. හරි. කැමරා ඔන් කරලා මයික් ඕෆ් කරන්න. දැන් අපි චූටි වැඩක් කරන්න හදන්නේ. හරිද? චූටි වැඩක් කරන්න හදන කට්ටියම එකතු වෙලා කොහෙන් හරි ගිහිල්ලා හොයාගෙන එන්න රවුමක්. ඔහොම මේ කොලයක් උඩ මෙහෙම තියලා අඳින්න පුළුවන් රවුම් භාජනයක් හොයාගෙන එන්න මොකක් හරි. පිඟානක් වෙන්න පුළුවන්, පීරිසියක් වෙන්න පුළුවන්, කෝප්පයක් වෙන්න පුළුවන්. ටිකක් ලොකු රවුමක් ඈ. පිඟානකට වඩා අඩු අයිඩියල්ම සයිස් එක පීරිසිය. හරියටම හරියන සයිස් එකේ පීරිසිය. හොයාගෙන එන්න. ඔයාලට හොයන්න යන්න බැන්න අම්මලාට තාත්තලාට හරි කාට හරි කියලා ගෙන්න ගන්න. ගෙන්න ගන්න කට්ටියම. බොහොම හොඳයි. සර් ඔබතේ ලොකු වාදනයක් පුළුවන්ද? ලොකු භාජනයක් නෙමෙයි පුතේ. පීරිසියට පිඟානට වඩා පොඩි පීරිසියට වඩා ලොකු. සද්ද දාන්නේ අම්මලත් එක්ක ඈ කවුරුත්. හරි. හරි ඔන්න අපි වැඩේ පටන් ගන්න හදන්නේ. දැන් අපි කරන්න හදන්නේ පුතේ ඔරලෝසුවක් අඳින්න. හරි. ඔයාලා පොතේ ඔරලෝසුවක් අඳින්න කට්ටියම. ඔරලෝසුවක් අඳින්න. මේකේම ලොකු වෙන ඔරලෝසුවක් මෙයාට තැන්දේ අඳින්න. කට්ටියම අඳින්න ඔරලෝසුවක්. හදිස්සියක් නෑ හරියට ලස්සන ඔරලෝසුවක් අඳ ගන්න. අපිට ඔරලෝසු 5ක් අඳින්න නම් අපි දැනට එකක් ඇඳලා පොඩි දේවල් ටිකක් පැහැදිලි කරගෙන ඉමු. ඇඳ ගන්න ඔරලෝසුවක්. ඔයාලා අඳි මෙන්න මෙහෙම රවුම් ඔරලෝසුවක්. සේගරවම නම් ඔයාලා රවුම තරම් ලස්සන නෑ. මම අතේ උරුවට අඳින්න. ඔරලෝසුවක් ඇඳලා ඇති ඔයාලා. ඔරලෝසුවේ හරි මැද කටු ලකුණු කරන්න එපා පුතේ. ඔරලෝසුවේ හරි මැද ලකුණු කරන්න. උඩින් දාගන්න 12. ඔයාලට ඔරලෝසුව අඳින එක මතක නැත්නම් ගෙදර තියෙන ඔරලෝසුව දිහා ඉක්මනට බලන්න. 12 යට තියෙන්නේ 6, මෙතන තියෙන්නේ 3, මෙතන තියෙන්නේ 9, 1 2 3 4 5 6 7 8 10 11. ඔන්නෝම එකක් ඇඳලා තිබා. ඔන්නෝම එකක් ඇඳලා. ඔන්නෝම. මගේ ඔරලෝසුව නිකන් පැත්තකට නිකන් පයින් ගාලා අහක් වෙලා ගිහලා දෙන. ඔන්නෝම. ඒක ගණන් ගන්න එපා ඈ. ඔයාලා හරියට අඳින්න. ඔන්න ඔය වගේ ඔරලෝසුවක් ඔයාලා ඇඳගෙන ඇති. එකක් ඇඳගත්තොත් දැන් අපි ඊට පස්සේ ඊට ටික සාකච්ඡා කරමු. එකක් අඳිමුකෝ දැන් අපි. හරි.
දැන් දරුවෝ ඔයාලා ඇඳගත්තු ඔරලෝසුව තමන්ගේ ඔරලෝසුවක් තියෙනවා නම් ඒකත් ගත්තට කමන්නේ තියෙනවා නම් අත්‍යවශ්‍ය නැහැ ඔරලෝසුවක් තියෙනවා නම් ගත්තට කමන්නේ හරි දැන් පුතේ ඔන්න අපි වැඩේ පටන් ගන්න හදන්නේ ඔක්කොම මට ඔයාලා ඇඳපු ඔරලෝසුව පෙන්වන්න බලන්න සමහරවන්ට අමාරුද කම්පියුටර් වලින් ලොග් වෙලා ඉන්න අත්‍යවශ්‍ය නැහැ පුළුවන් අය පෙන්වන්න ඔරලෝසුව හරි මම එක එක කෙනා බලාගෙන යන්නම් ඔරලෝසුව පෙන්වන්න හොඳයි මට පේනවා කට්ටියගේ හොඳයි ඔරලෝසුව හොඳයි බොහොම හොඳයි පුතේ හරි මම දැක්ක ගොඩ දෙනෙක්ගේ දැක්ක හොඳයි දරුවෝ හොඳයි ඔන්න දැන් අපි වැඩේ පටන් ගන්නවා මම අඳිනවා ඔරලෝසුවේ තියෙන දේවල් ඔරලෝසුවේ තියෙනවා පුතේ පොඩි කටුවක් චූටි කටුවක් තියෙනවා මෙන්න මෙහෙම චූටි කටුවක් ඊට පස්සේ තව ටිකක් දිග කටුවක් තියෙනවා මෙහෙම තව ටිකක් දිග කටුවක් තවත් කටුවක් තියෙනවා මෙහෙම දිග කටුවක් ඔරලෝසුවේ තියෙනවා පුතේ කටු තුනක් කුඩාම කටුව හොඳට මතක තියාගන්න දරුවෝ ඔරලෝසුවේ තියෙන කුඩාම කටුවට අපි කියනවා මිනිත්තු කටුව හරිද කුඩාම කටුව මිනිත්තු කටුවද පැය කටුවද තප්පර කටුවද පැය කටුව හොඳට මතක තියාගන්න ඔරලෝසුවේ තියෙන චූටිම කටුව කුඩාම කටුව පොඩිම කටුව පුතේ අපි කියනවා මොනවා කටුව කියලාද පැය කටුව හරි දැන් ඊට වඩා චුට්ටක් දිග වැඩි කටුවට අපි කියනවා මිනිත්තු කටුව ඊටත් වඩා චුට්ටක් දිග වැඩි කටුවට අපි කියනවා තප්පර කටුව එන ඔරලෝසුවේ කටු තුනක් තියෙනවා එක පැය කටුව දෙක මිනිත්තු කටුව තුන තප්පර කටුව හරි ඒකම ඔරලෝසුවේ තියෙනවා ඉලක්කම් 1 සිට 12 දක්වා ඒ කියන්නේ පුතේ දවසේ පැය 12ක් ඔරලෝසුවෙන් කවර් වෙනවා එතකොට ඉතුරු 12ක් නැවත ඔරලෝසුව වටේ රවුමක් යන්න ඕන කවර් වෙනවා ඔරලෝසුව රෑ 12 ඉඳන් දවල් 12 වෙනකොට එක රවුමක් කැරකෙනවා දවල් 12 ඉඳන් රෑ 12 වෙනකොට තව රවුමක් කැරකෙනවා අන්න ඒ රවුම් දෙක කැරකෙන හින්දා තමයි පුතේ ඔරලෝසුවේ 12ට යනකම් විතරක් වෙලාව ලියලා තියෙන්නේ කියනනම් 12ට යනකම් කියනවා අපි ඔන්න ඔය මූලික කරුණු ටික ඔරලෝසුවට අදාළ චූටි සටහනක් දාන්න ඉහත ඔරලෝසුව මගින් අපට වේලාවන් නිරූපණය කළ හැක මේ ඔරලෝසුව මගින් අපට වේලාවන් නිරූපණය කළ හැක මොනකද අපි දන්නවා ඔරලෝසුවකින් අපිට වේලාවන් නිරූපණය කරන්න පුළුවන්. දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවේ මේට වඩා වෙනස් ඔරලෝසුත් තියෙනවනේ නේද කියලා. ඉලක්කම් තියෙනවා. ඔව් තියෙනවා. අපි ඒවා පස්සට කතා කරමු ඈ. අපි මෙතන කතා කරන්නේ නෑ. හරි. ඊට පස්සේ තරු දදා ලියා ගමු පුතේ. ඔරලෝසුවකට කටු තුනක් ඇත. ඔරලෝසුවකට කටු තුනක් ඇත. ඔරලෝසුවකට කටු
කටු කටු තුනක් ඇත තුනක් ඇත තුනක් ඇත තුනක් ඇත තුනක් ඇත පළවෙනි එක පළවෙනි එක පළවෙනි එක පළවෙනි එක පැය කටුව පැය කටුව පළවෙනියටම අපිට හම්බෙන්නේ පැය කටුව පැය කටුව පැය කටුව පැය කටුව පැය කටුව ඉස්සරහින් ලියාගන්න පැය කටුව කියලා ලියලා පැය කටුව කියලා මෙහෙම ලියලා පැය කටුව කියලා ඊතලයක් දාලා කුඩාම කටුව කුඩාම කටුව කුඩාම කටුව ඔහොමම ලියාගන්න ඔයාලට තේරෙන්න ඔහොමම ලියාගන්න පැය කටුව කියන්නේ කුඩාම කටුව තේරෙන්නම ලියාගන්න කුඩාම කටුව කුඩාම කටුව හරි කුඩාම කටුව පැය කටුව කියන්නේ කුඩාම දෙවෙනි කටුව පුතේ දෙවෙනි කටුව පුතේ දෙවෙනි කටුව මිනිත්තු 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 කටුව සයිස් එක ලියන්න යන්න එපා ඒ කියලා කියන්නම් මම පස්සේ තුන්වෙනි කටුව තුන්වෙනි කටුව තුන්වෙනි කටුව තුන්වෙනි කටුව තුන්වෙනි කටුව තුන්වෙනි කටුව තප්පර කටුව තප්පර කටුව තප්පර කටුව තප්පර කටුව තප්පර කටුව ඉස්සරහින් පුතේ ඊතලයක් දාලා ලියන්න දිගම කටුව දිගම කටුව දිගම කටුව එතකොට අපි කතා කරා දිගම කටුව කියන්නේ තප්පර කටුව කොටම කටුව කියන්නේ පැය කටුව මැද තියෙන කටුව අපි මැද තියෙන කටුවට අපි කිව්වා මොකක් කියලාද පැය කටුව මිනිත්තු කටුව මැද තියෙන කටුව අපි ගත්තා මිනිත්තු කටුව කියලා මිනිත්තු කටුව කියලා නැවත ආපහු බලා ගන්න ඔරලෝසුව දිහා හොඳට බලාගෙන ওই දේවල් ටික හරිද කියලා බලන්න ඔය අපි කතා කරපු ටික අපි ඇඳගත්තේ නෑ තාම අඳින්නේ නෑ අපි කතා කරා ඔරලෝසුවක තියෙනවා පැය කටුවක් මිනිත්තු කටුවක් තප්පර කටුවක් ඒ වගේ සයිස් එක මොකක්ද කියලා ඊළඟ කටුව දාලා ලියා ගන්න පුතේ ඊළඟ කටුව ඔරලෝසුවේ එකේ සිට දොළහ දක්වා ඉලක්කම් ඇත ඔරලෝසුවේ එකේ ඉඳන් 12 දක්වා ඉලක්කම් ටික තියෙනවා හරි ඔන්න ඔරලෝසුවක තියෙන මූලික දේවල් ටික අපි ඉගෙනගෙන ඉවරයි ඔරලෝසුවක තියෙන මූලික දේවල් ටික ඉගෙනගෙන ඉවරයි හරි දැන් මං කියන ඔයාලට ඔයාලගේ ඔරලෝසුවේ දවල් ඔරලෝසුවේ 3 වෙලාව 3 කියන එක ලකුණු කරන්න තප්පර කටුව කන්සිඩර් කරන්න එපා තප්පර කටුව අවශ්‍ය නැහැ මිනිත්තු කටුවෙනුයි පැය කටුවෙනුයි විතරක් වැඩේ කරන්න 3 කියන එක ලකුණු කරන්න
3 කියන එක ලකුණු. 3 කියලා ලකුණු කරනකොට පුතේ කුඩා කටුව තියෙන්න ඕනේ 3 කෙලින්. කුඩා කටුව තියෙන්න ඕනේ 3 කෙලින්. ලොකු කටුව එහෙම නැත්නම් මිනිත්තු කටුව තියෙන්න ඕනේ 12 කෙලින්. කුඩා කටුව තියෙන්න ඕනේ 3 කෙලින්. පැය කටුව තියෙන්න ඕනේ මිනිත්තු කටුව තියෙන්නේ 12 කෙලින්. 12 කෙලින්. ඔයාලා ලකුණු කරලා යටින් ලියන්න වේලාව 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 3යි 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 ප්‍රශ්නයක් මතුවෙනවා උදේ 3ද දවල් 3ද පෙරවරු 3ද පස්වර 3ද පස්සේ අපි ඉගෙන ගමු ඉස්සරලා 3යි කියන එක විතරක් ඉගෙන 3යි කියන එක 3යි කියන එක හරි ඊට පස්සේ ඔයාලට කිව්වොත් 4 ලකුණු කරන්න කියලා පැය කටුව යනවා දරුවෝ 4ට මිනිත්තු කටුව 12 කෙලින් තියෙනවා ඔයාලට කිව්වොත් 5 ලකුණු කරන්න කියලා පැය කටුව 5ට යනවා මිනිත්තු කටුව 12ට තියෙනවා ඔයාලට කිව්වොත් 6 ලකුණු කරන්න කියලා පැය කටුව 6ට යනවා මිනිත්තු කටුව 12ට ඔයාලට කිව්වොත් 9 ලකුණු කරන්න කියලා පැය කටුව 9ට යනවා මිනිත්තු කටුව 12ට ඔන්න ඔය විදිහට ඔයාලට පුතේ පැය ටික ඔරලෝසුවේ ලකුණු කරන්න පුළුවන් පැය ටික ඔරලෝසුවේ ලකුණු කරන්න පුළුවන් ඒ එක්කම ඔයාලට කියනවා 3යි 10 ලකුණු කරා 3යි 10 කියන්නේ පුතේ 3 පසුවී විනාඩි 10යි 3 පසුවී විනාඩි 10යි එහෙනම් පැය කට්ට පුතේ තියෙන්න ඕන 3ට චුට්ටක් යටින් 3ට බොහෝම චුට්ටක් යටින් 3 පසුවී විනාඩි 10යිනේ 3ට බොහෝම පොඩ්ඩක් යටින් මෙහෙම පැය කටුව තිබිලා විනාඩි කටුව එහෙම නැත්නම් මිනිත්තු කටුව තියෙන්න ඕන මෙන්න මෙතනින් 2 කෙලි 2 කෙලි දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවේ දරුවෝ සර් දැන් 3යි 10නේ ලියන්න කිව්වේ 3යි 10නේ අඳින්න කිව්වේ ඉතින් සර් ඔය 3යි 2නේ කියලා 3යි 2නේ කියලා හරි මං කියලා දෙන්නම් ඇයි මෙහෙම අඳින්නේ කියලා මෙන්න මේ සංකල්පයක් කොහොමම ඔළුවට දාගමු පුතේ ඔරලෝසුවක මෙන්න මේ 12 ඉඳන් මෙහෙම රවුමක් දකුණු පැත්තට කැරකිලා මෙන්න මේ 12 ගාවට එනකොට ඔරලෝසු කටුව මෙහෙම කැරකිලා මෙතෙන්ට එනකොට මිනිත්තු කටුව මෙහෙම කැරකිලා මෙතෙන්ට එනකොට අපි කියනවා පැයක් කිය. එක පැයක් කිය. එහෙනම් පුතේ මේ වටයක් ගහලා එන්න පැයක් යනවා. පැයක්. මේ පැයක් කියන්නේ මිනිත්තු 60ක්. මේ සම්බන්ධය මම තව ටිකකින් ඉස්සරහට දෙනවා. මිනිත්තු 60ක්. මිනිත්තු 60ක් පුතේ මේකේ ලකුණු කරොත් මේ ඉලක්කම් 1 2 3 4 5 6 7 8 9 10 කියලා 60ක් ලියන්න ඕන. 60ක් ලියන්න ඕන. 60ක් ලියනවා වෙනකොට මෙයාලා කරන ඔරලෝසුව හදන කට්ටිය 12 ඉඳන් 1 කියලා මෙතෙන්ට එල්ලලා ඔහොම චූටි ඉරි කැලි 4ක් ගහනවා. පස්වෙනි එක මෙතන ගහනවා. 1 2 3 4යි පස්වෙනි එක මෙතන. 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 ඔය විදිහට පුතේ ඔරලෝසුව වටේට ඉරි ගහලා තියෙනවා මේ විදිහට. ඔයාලා හොම්මම නැගිටලා ගිහිල්ලා ඔයාලා ගෙදර ඔරලෝසුවේ බලලා ඉන්න මේ වටේ ගහලා තියෙන ඉරි ටික ඉරි කෑලි කීයක් ගහලා තියෙනවද? දන්නව ඔයාලා 60යි කියලා කන්ෆර්ම් කරගෙන ඉන්න ඔරලෝසුව බලලා යන්න. යන්න. තමන් ගා ඔරලෝසුවක් තියෙනවා නම් ඒත් බැලුවට කමන්නේ ගිහිල්ලා බලලා ඉන්න ඔරලෝසුවක් එල්ලලා තියෙන තැනක. ඉක්මනට බලන්න. තමන්ගේ අතේ තියෙනවා නම් ඔරලෝසුවක් ඔය චූටි ඔරලෝසුවක් කරේ ඒත් කමන්නේ. ගිහිල්ලා කොහෙන් හරි බලලා ඉන්න. බලලා ඉන්න. හරි. ඔයාලා රවුමක් ගිහිල්ලා ආපුවම ඔයාලට පේන්න ඇති ඔරලෝසුවේ මෙන්න මෙහෙම වටේ තියෙන්නේ 1 ඉඳන් 12ට ලකුණු කරාට චූටි ඒවා 60ක් තියෙනවා. අන්න ඒ 60ට කියනවා පුතේ අපි මිනිත්තු කියලා. දැන් ඔයාලට මං කිව්වේ 3යි 10 ලකුණු කරන්න.
3යි 10 කියන එක 3යි මිනිත්තු 10යි 3යි මිනිත්තු 10යි මිනිත්තු 10යි දැන් පුතේ මිනිත්තු 10යි කියන්නේ පුතේ මෙන්න මේ ඉලක්කම් දෙකක් අතර ඔයාලා බැලුවා නම් හොඳට පේන්නේ නැති විනාඩි 5යි තියෙන්නේ එහෙනම් මෙතෙන්ට එද්දීන් 5යි මෙතෙන්ට එද්දීන් 10යි ඔන්න 3යි 10යි දැන් ඔයාලට ලකුණු කරන්න කියනවා 3යි 30 3යි 30 මෙන්න මේ මිනිත්තු කටුව 3යි 30 නම් කොහොමද එන්න ඕන 5යි 10යි 15යි 20යි 25යි 30යි මිනිත්තු කටුව 6 කෙලින් එන්න ඕන පැය කටුව පුතේ 3යි 4යි අතර මැදට එන්න ඕන 3යි 4යි අතර මැදට එන්න ඔන්න 3යි 30 ලකුණු ඔයාලට දැන් කියනවා පුතේ 3යි 45 ලකුණු කරන්න 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි 45යි ඔන්න 45 කෙලින් කියන්නේ 9 කෙලින් ගැහුවා 45 මෙන්න මේක තව චූට්ටක් පල්ලහැට තව චූට්ටක් පල්ල ඔන්න ඔය විදිහට තමයි පුතේ වෙලාවල් ටික ඔරලෝසුවේ ලකුණු කරන්නේ දැන් මම ඔයාලට වැඩක් දෙනවා ඔයාලට ඔරලෝසු 6ක් ඇඳලා වෙලාව ලකුණු කරන්න දෙනවා ඔයාලා පොතේ තියෙනවා පොතේ තියෙන එක කරන්න කියලා අපි වෙනම අපි මේක කරන්න ඕනේ එක්සර්සයිස් එක මොකද වෙලාව කියන්නේ ටිකක් දරුවන්ට අමාරු මාතෘකාවක් ඒ හින්දා ලියන්න පුතේ පහත දී ඇති වේලාවන් 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 ඔරලෝසු වල ඇඳ දක්වන්න සමහර වලට ඔරලෝසු මුහුණත් වල ඇඳ දක්වන්න ඒත් ඕකමයි ඔරලෝසු වල ඇඳ දක්වන්න ඔරලෝසු මුහුණත් වල ඇඳ දක්වන්න ඔරලෝසු මුහුණත් වල ඇඳ දක්වන්න හරි පළවෙනි එක පළවෙනි එක 4 පෙරවරුද පස්වරුද උදේද හවසද මොනවද මම කියන්නේ නැහැ තාම නිකන් 4 දෙවෙනි එක පහ පසුවී මිනිත්තු 20 පහ පසුවී මිනිත්තු 20 තුන්වෙනි එක 10 හතරවෙනි 9 පසුවී මිනිත්තු 45 8 පසුවී මිනිත්තු 50 පළවෙනි එක පුතේ ඉස්සලා අඳින්න කලින් ලියාගන්න මට අකුරු පැහැදිලි නැති හින්දා මම ඉස්සලා කියලා ඉන්නම් පළවෙනි එක 4 දෙවෙනි එක 5 පසුවී මිනිත්තු 20 තුන්වෙනි එක 10 හතරවෙනි එක 9 පසුවී මිනිත්තු 45 පස්වෙනි එක 8 පසුවී මිනිත්තු 50 හරි දැන් පුතේ හොඳ දරුවෝ වගේ ඔරලෝසු 5ක් ඇඳලා මේ ටික අඳින්න ඒ එකම එක ඔරලෝසුවක් අඳින්න විනාඩි 2ක් ඇති පුතේ මේ වැඩේට විනාඩි 10ක් ඇති දැන් වෙලාව 7:34යි 7:44 වෙද්දී හදලා 7:40 ඔය හදන ගමන්ම වොෂ්රූම් එකට එහෙම යන්න එන්න ඕන නම් ඒවත් කරගෙන 7:45ට නැවත අපි කතා කරමු පාඩම. හරි. දැන් වැඩේ කරගෙන යන්න. සර් ඔව් පුතේ. පස්වෙනි ගාන කීයක් තියෙන්නේ සර්? 8 පසුවී මිනිත්තු 50.
සර් ෆොටෝ එකක් ගහලා WhatsApp එකට එවන්නද? එවන්න පුතේ. එවන්න. එවන්න. ඔයාලා වැඩේ ඉවර නම් එවන්න පුතේ. මම ඒතකොට බලන්න. බලන කෙනා මට පේනවනේ ඒතකොට දරුවෝ. හොඳයි. එවන්න පුතේ. හරි මට උත්තර එනවා පුතේ මම බලනවා. හරි අය පුතේ එවන්න මට බලන්න. හරි අය එවන්න බලන්න. තව විනාඩි 3ක් තියෙනවා. වොෂ්රූම් එකේම යන්න ඕනෑ ගිහිල්ලා එන්න පුතේ. හරි. හරි අය එවන්න බලන්න පුතේ මම බලාගෙන ඉන්නේ. තව විනාඩි 2ක් තියෙනවා මම ඊට පස්සේ බෝඩ් එකේ අඳින්නම් පුතේ ඈ. හරි. කට්ටියගේ උත්තර එනවා මට. හොඳයි කට්ටිය වැඩ කරලා දානවා. බොහොම හොඳයි පුතේ. හොඳයි. හොඳයි.
හරි මම යන්න වැඩේ කරන්න පුතේ බලාගන්න ඔන්න පළවෙනි එක මම අඳිනවා බෝඩ් එකේ පළවෙනි එක අඳිනවා මම බෝඩ් එකේ හරි මෙන්න මේ ඔරලෝසුවක් තියෙනවා මේ ඔරලෝසුවේ අන්න ඔරලෝසුවක් තියෙනවා මේ ඔරලෝසුවේ 12 6 3 9 1 2 4 5 7 8 10 11 මෙන්න හරිම මුලින්ම 4 ලකුණු කරන්න තියෙනවා 4යි කියන්නේ කෙටි කටුව 4 පැය කටුව 4 මිනිත්තු කටුවේ 12 මෙහෙම තියනවා හරි දාන්න පැය කටුව 4 මිනිත්තු කටුව 12 තියනවා හරි දාන්න හරි පැය කටුව 4 මිනිත්තු කටුව 12 තියනවා හරි දාන්න ඊළඟ පහ පසුවී මිනිත්තු 20යි පහ පසුවී කියපුවාම පුතේ පහට චුට්ටක් එහායින් යන්න ඕන කටුව මිනිත්තු කටුව හරි ඔන්න මිනිත්තු 20යි මිනිත්තු 20 ගණන් කරගෙන යනවා මෙහෙම 5යි 10යි 15යි 20යි මෙන්න මෙහෙම තේරෙනවා හරිද මෙහෙම තේරෙනවා හරිද මෙහෙම තේරෙනවා හරිද හරි ඊට පස්සේ 10යි කියපුවාම පුතේ පැය කටුව 10යි මිනිත්තු කටුව 10යි තියෙන පැය කටුව 10යි තියෙන්න ඕන මිනිත්තු කටුව 12යි තියෙන්න මිනිත්තු කටුව 12යි මිනිත්තු කටුව 12යි ඊට පස්සේ එනවා 9 පසුවී මිනිත්තු 45යි ඔන්න වැඩි ඊළඟ එක 9 පසුවී මිනිත්තු 45යි 9 පහු වෙලා 10ට ළඟයි එහෙනම් මිනිත්තු කටුව මෙහෙම ගන්නවා 9යි 10යි අතර 10ට බර කරලා මිනිත්තු 45 ගණන් කරගෙන 5 10 15 20 25 30 35 40 45 මෙහෙම කරනවා හරි ඊළඟ එක 8 පසුවී මිනිත්තු 50 8 පසුවී මිනිත්තු 50 8 පසුවී මිනිත්තු 50 කියන එක පුතේ මම අඳිනවා මේ විදිහට බලාගන්න මෙතනින් මම තව දෙයක් කියලා දෙනවා 8 පසුවී මිනිත්තු 50 කියන පුතේ 10 9ට ළඟයි ඒක මිනිත්තු කටුව පැය කටුව මෙන්න මෙහෙම දානවා පැය කටුව මෙහෙම දානවා මිනිත්තු කටුව 1යි 2යි sorry 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි 45යි 50යි 10කින් දාන්න. මෙන්න මෙහෙම තේරෙනවා හරිද? මෙහෙම තේරෙනවා හරිද? දැන් මම මේ අන්තිමේට ලියපු වෙලාව අරගන්නවා ඒකේ පැහැදිලි කරන්න ඕන තැනක් තියෙන නිසා හොඳට බලා ගන්න දරුවෝ අන්තිමට ලියපු වෙලාව විතරයි මම ගන්න පැහැදිලි කිරීම සඳහා හොඳට බලන්න. අන්තිමට ලියපු වෙලාවේ සතහන් වෙන්නේ පුතේ මෙහෙම 8 පසුවී නැත්නම් 8යි මිනිත්තු 50යි ඔයාලට ඇහිලා තියෙනවද අම්මලා තාත්තලා වෙලාව කියද්දි 8යි මිනිත්තු 50ක් වෙනුවට කියනවා යාලා 9ට 10යි කියලා 10ට 10යි 9ට 10යි 11ට කාලයි 12ට 20යි 10ට කාලයි 10ට 10යි 10ට 5යි කොහොම කියන ඇහිලා තියෙනවද ඔයාලා? එහෙම ඇහිලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මේකම තමයි. දැන් මෙන්න මේ වෙලාව බලන්න අවසාන වෙලාව 8යි මිනිත්තු 50යි. 8යි මිනිත්තු 50 කියපුවාම ළඟ පුතේ 8ටද 9ටද? 9 පැත්තට ළඟයි. තව විනාඩි 10යි 9 වෙන්නේ. ඒ හින්දා අපි ඒක කියනවා පුතේ 9 පැත්තට ළඟ නිසා 9 වෙන්න තව විනාඩි 10ක් තියෙන නිසා අපි කියනවා 9ට 10යි
9ට 10යි 9ට 10යි 9ට තව විනාඩි 10යි හරිනේ ඉතින් 5යි 10යි එහෙම වුණොත් කෙලින්ම 9 කටුව මේ පැය කටුව මිනිත්තු කටුව මෙතෙන්ට එනවා පැය කටුව මෙතෙන්ට එනවා 9ට 10යි 9ට 10යි ඔන්න මම තව එකක් අඳිනවා බලා ගන්න තව එකක් අඳිනවා බලා ගන්න තව එකක් අඳිනවා බලා ගන්න මෙහෙම දැන් තියෙන්නේ පුතේ 7:45 අපි බලනවා 7:45 කියන්නේ ළඟ 8ටනේ 8ට විනාඩි කීයක් ළඟයිද 8ට විනාඩි කීයක් ළඟයිද 5යි 10යි 15 8ට කාලයි කියලා කියනවා 8ට කාලයි කියලා කියනවා 8ට කාලයි කියලා මම තව උදාහරණයක් කියන්නම් පුතේ මෙහෙම තව උදාහරණයක් කියන්නම් මෙහෙම දැන් වෙලාව හරි විදියට ගත්තොත් 5යි 10යි 5යි 50යි අපිට කියන්න පුළුවන් 5යි 50 වෙනකොට පුතේ 6යි 6ට 10යි කියලා 5යි 50 වෙනකොට අපි කියනවා 6ට තව විනාඩි 10යි කියලා 6ට 10යි 6ට 10යි කියලා කියනවා ඔන්න ඔය විදියට පුතේ අපිට ඔය වැඩේ කරන්න පුළුවන් දැන් ඔයාලා හොඳ දරුවෝ වගේ තරුවක් දාලා ලියාගන්න අපි අවසානයේ ඇඳපු ඔරලෝසුවට යටි අවසානයේ ඇඳපු ඔරලෝසුවට යටින් ඔයාලා තරුවක් දාලා ලියාගන්න අවසානට පොරලෝසුවට යටින් තරුවක් දාලා ලියා ගන්න. ඉහත වේලාව වන්නේ ඉහත වේලාව වන්නේ ඉහත වේලාව වන්නේ 8යි මිනිත්තු 50යි 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 එය මෙසේද ලිවිය හැක. මෙසේද ලිවිය හැක. ලියා ගන්න පුතේ. 9ට 10යි. 8යි 50යි කියන්නේ 9ට තව තියෙන විනාඩි 10යි. 9ට 10යි. 9ට 10යි. ඉරක් ගහගන්නේ ලියපු එක යටින් පුතේ. ඉරක් ගහගෙන 9ට 10 කියලා ලියපු එක යටින්. 9ට 10යි. 9ට 10යි. 9ට 10යි. හරි 9ට 10යි. ඉරක් ගහගන්න 9ට 10යි කියපු එක. හරි. ඔන්න අපි වෙලාව කියන්න පුළුවන් ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. හරියටම තියෙන වෙලාවයි ඊට ඊළඟ පැයට ආසන්න වෙලාවයි කියලා අපි වෙලාව කියන්න ඉගෙන ගත්තා. හරි. ඔන්න දැන් අපි ඔය වැඩේ ඉවරයි. දැන් ඔයාලට ඇහිලා ඇති තව කතාවක් මෙහෙම ඇහිලා ඇති. ටීවී එකේ යනවා දැකලා ඇති. මොකද දෙවෙනිම නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රී 8:30ට දෙරණ රූපවාහිනිය කියලා ඔන්න යනවා දැකලා ඇති. බලනවා ඇති කට්ටිය. මූණල් එමේ හරියට වෙනස් වුණා. hina වෙනවා කට්ටිය බලනවා ඇතිනේ. තව මොකද්ද? තව මොනවාද ඒ වගේ යන නාට්‍ය? මම නාට්‍ය බලන්නේ නැහැ හින්දා මම දන්නේ නැහැ පුතා. තව කියමු අපි. පෙරවරු 5:50ට ජාතික රූපවාහිනියේ පිරිත් විකාශනය සිද්ධ වෙනවා. ජාතික රූපවාහිනියේ පිරිත් විකාශනය සිද්ධ වෙනවා. ඔන්න පෙරවරු කියන වචනයකුත් ඇහැ. ඊට පස්සේ කියනවා පස්වරු 5:40ට නැත්නම් පස්වරු 5:30ට මොකද්ද? දඟයා කාටුන් එක දෙරණ රූපවාහිනියේ තියෙනවා. මේ මම බලපු කාලේ කාටුන් මම
හරි. එහෙනම් මාව පුතේ? ඔව් සර්. ඔයාලා හරි පුතේ හරි. මයික් ඔෆ් කරන්න. ඔව් සර්. හරි. ඔව් සර්. මයික් ඔෆ් කරන්න දරු. සමහර වෙලාවට ඔයාලා සමහර අවස්ථාවල දැකලා ඇති පත්තරවල පොත්වල මයික් ඔෆ් කරන්න පුතේ. පත්තරවල පොත්වල තියෙනවා පෙරවරු කියලා තියෙනවා. එහෙනම් සර්. ඔන්න ඔය වගේ ඔයාලා දැකලා ඇති එක එක අවස්ථාවල පෙරවරු පස්වරු පාවිච්චි කරනවා. දැන් ඔයාලට මම චූටි වැඩක් දෙනවා ගෙදරින් කරලා මට එවන්න. ඔයාලගේ ටයිම් ටේබල් එක. දවසේ උදේ ඉඳන් රෑ වෙනකන් කරන දේවල් වෙලාවත් එක්ක දාලා ලියලා එවන්න. නිදියන වෙලාව, කන වෙලාව, ඊට පස්සේ මොනවද පාඩම් කරන වෙලාව, ඇවිදින්න යන වෙලාව, සෙල්ලම් කරන වෙලාව, නාන වෙලාව, ඒ ඔක්කොම ටික දාලා ටයිම් ටේබල් එක ලියලා එවන්න. ලියන්න කලින් මම මේ කියලා දෙන එකත් ඔළුවේ හොඳට තියාගන්න. දැන් ඔළුවේ දාගන්න පුතේ. දවසක් ගත්තාම මෙන්න මේ වෙලේ රෑ 12 කියලා ගත්තොත් අපි මම ඔහම ඉරක් අඳිනවා. මම මෙහෙම ඉරක් අඳිනවා. මෙන්න මේ ඉරේ මෙන්න මෙතන රෑ 12 කියලා ගත්තොත් රාත්‍රී 12 කියලා ගත්තොත් පුතේ රාත්‍රී 12 ඉඳන් ඔරලෝසුවේ පැය කීයද තිබ්බේ? ඔරලෝසුවේ තිබ්බේ පැය 12යි. එහෙනම් පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි කියලා මෙන්න මෙතන දවල් 12 කියලා එකට එනවා. දවල් 12 කියලා එකට එනවා. දවල් 12 කියලා එකට. මෙන්න මේ දවල් 12 ඉඳන් නැවත ඔරලෝසුව කරකිනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි නැවත රාත්‍රී 12 වෙනකන් යනවා. රාත්‍රී 12 වෙනකන් යනවා. මෙන්න මෙහෙම ගත්තාම පුතේ දවසට තියෙනවා පැය 24ක්. රෑ 12 ඉඳන් දවල් 12ට පැය 12යි. දවල් 12 ඉඳන් රෑ 12ට පැය 12යි. දවසට තියෙනවා පුතේ පැය 24ක්. පැය 24ක්. මෙන්න මේ පැය 24 පුතේ දවල් රාත්‍රී 12 සිට දවල් 12 දක්වා කොටස පේව කියලා හඳුන්වනවා. දවල් 12 සිට රාත්‍රී 12 කොටස පස්වරු කියලා හඳුන්වනවා. පස්වරු. දවල් 12 ඉඳන් රාත්‍රී 12 වෙනකන් කොටස පස්වරු කියනවා අපි. රාත්‍රී 12 ඉඳන් දවල් 12 වෙනකන් කොටස පෙරවරු කියලා. පෙරවරු කියලා කියනවා. පෙරවරු කියන එක කෙටි කරලා ලියනවා අපි. පෙරවරු කියන එක කෙටි කරලා ලියනවා අපි පේව කියලා. පස්වරු කියන එක කෙටි කරලා ලියනවා අපි පාව කියලා. පාව කියලා. හොඳට බලන්න. මම ආයෙත් කියනවා. දවසට තියෙනවා පුතේ පැය 24ක්. පැය 24 පටන් ගන්න රෑ 12න්. රෑ 12 ඉඳන් දවල් 12 වෙනකන් ඔරලෝසුවේ වටයක් ගිහිල්ලා එනකොට ඒ වෙලාවට අපි කියනවා පෙරවරු එහෙම නැත්නම් පේව කියලා. දවල් 12 ඉඳන් රෑ 12 වෙනකන් කරකිලා යන වෙලාවට පැය 12ක් කරකිනවා. ඒකට අපි කියනවා පස්වරු කියලා. පාව කියලා අපි හඳුන්වනවා. පාව කියලා හඳුන්වනවා. පස්වරු. දැන් ඔයාලට තේරෙනවා ඇති පැය 12ක් තියෙන ඔරලෝසුවකින් කොහොමද පැය 24 දවසක් පෙන්නගන්නේ? පැය 12 ඔරලෝසුවේ මුල් පැය 12 පෙරවරු කියලා, හවස පැය 12 පස්වරු කියලාත් අපි හඳුනගන්නවා. දැන් ඔයාලට එක්සර්සයිස් එකක් දෙනවා මම ගෙදරින් කරන්න. ඔබගේ ලියා ගන්න. ඔබගේ දිනචර්යාව. ඔබගේ දිනචර්යාව. පෙරවරු හා පස්වරු ඇසුරෙන් ලියා දක්වන්න. පෙරවරු හා පස්වරු ඇසුරෙන් ලියා දක්වන්න. ඔබගේ දිනචර්යාව. එහෙම නැත්නම් ඔබගේ කාලසටහන. ඔබගේ දිනචර්යාව. පෙරවරු හා පස්වරු ඇසුරෙන් ලියා දක්වන්න. ඔයාලගේ දිනචර්යාව පෙරවරු හා පස්වරු ඇසුරෙන් ලියා දක්වන්න. උදව්වක් කරන්න මම කොහොමද කරන්නේ කියලා. උදේ 5ට නැගිටිනවා. උදේ 5 කියන්නේ පෙරවරු 5. ඊට පස්සේ 6 වෙනකම් පාඩම් කරනවා. 5 සිට 6 දක්වා පාඩම් කිරීම. පෙරවරු 5 සිට 6 දක්වා පාඩම් කිරීම. 6ට යනවා වොෂ්රූම් ගිහිල්ලා මූණකට හොදලා
තේ එකක් බොනවා. 6 සිට පෙරවරු 6 ඔයාලා ලියා ගන්න එපා දැන් ඈ. පෙරවරු 6 සිට 6:30 දක්වා මොනවාද මූණ සේදීම, තේ බීම ඒ ටික. ඊට පස්සේ පෙරවරු 6:30 සිට 7 දක්වා රූපවාහිනී බැලීම. රූපවාහිනී බැලීම. පෙරවරු 7 සිට 7:30 දක්වා පෙරවරු දිවා මේ උදෑසන ආහාරය ගැනීම. පෙරවරු 7:30 සිට 8 දක්වා නිකන් වැඩක් නැහැ පොඩ්ඩක් ඔය රවුම් ගහගා රස් ජාදු ගහගා ඉන්නවා පොඩ්ඩක් ආහාරය යනවා කුස්සියට යනවා අම්මා ගාවට යනවා ඔන්න ඔහම රවුමක් ගහනවා. පෙරවරු 8 සිට 10 දක්වා පන්තියට සහභාගී වෙනවා. පෙරවරු 10 සිට 12 දක්වා සෙල්ලම් කිරීම. 12 සිට 1 දක්වා දිවා ආහාරය. 1 කියන්නේ පෙරවරු නෙමේ පස්වරු. පස්වරු. පෙරවරු 12 පෙරවරු නෙමේ පස්වරු. දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවේ දවල් 12ට මොකක්ද කියන්නේ කියලා. පෙරවරුද පස්වරුද? පෙරවරුත් නෙමේ පස්වරුත් නෙමේ පුතේ. දවල් 12 කියන්නේ මධ්‍යාහන 12. මධ්‍යාහන 12. දවල් 12 කියන්නේ මධ්‍යාහන 12. ඒතර මධ්‍යාහන 12 සිට 1 දක්වා කොටස පුතේ අපි කියනවා දිවා ආහාරය. ඊට පස්සේ පස්වරු 1 සිට 3 දක්වා නිදා ගැනීම. පස්වරු 3 සිට 4 දක්වා නාන එක ස්නාන. පස්වරු 4 සිට 5 දක්වා කාටුන් බලන එක. පස්වරු 5 සිට 7:00 දක්වා ඔන්ලයින් පන්තියකට සහභාගී. පස්වරු 7:00 සිට 8 දක්වා ආහාර අනුභවය. පස්වරු 8 සිට 9 දක්වා රූපවාහිනිය නැරඹීම. පස්වරු 9 සිට රාත්‍රී කීයද? පස්වරු 9 සිට රාත්‍රී 12 දක්වා නිදා ගැනීම. රාත්‍රී 12 ඉඳන් නැවත අප උදේ 5 වෙනකන් නිදා ගැනීම තමයි යන්නේ. ඔන්න ඔය විදිහට පුතේ ඔයාලගේ දවසේ කාලසටහන මට ලියලා එවන්න ඕන පෙරවරු පස්වරු දාලා. ඒ ලියද්දී පුතේ විශේෂිතන් දෙකක් මතක තියාගන්න. රාත්‍රී 12 කියන්නේ මධ්‍යම රාත්‍රී 12. දවල් 12 කියන්නේ පුතේ මධ්‍යාහන 12. අපි ඕක ලියාගමු. පෙරවරු හා පස්වරු වලින් මේක අඳින්න එපා තාම මේක අඳින්න එපා තාම. පෙරවරු හා පස්වරු වලින් වේලාව කියන හා ලියන විට පෙරවරු හා පස්වරු වලින් වේලාව කියන හා ලියන විට දවල් 12 මධ්‍යාහන 12 ලෙසද මධ්‍යාහන 12 ලෙසද රාත්‍රී 12 මධ්‍යම රාත්‍රී 12 ලෙසද හඳුන්වයි තව සැරයක් කියන්න පුළුවන්ද වාක්‍ය? පුළුවන් පුතේ මෙහෙම ලියා ගන්න. කොතනද වා නතර කරපු තැන කියන්න පුතේ මට? නතර කරපු තැන කියන්න දරුවෝ මට ලියා ගන්න බැරි වෙච්ච තැන. එනවද මා පුතේ? සර් මුල වාක්‍යයේ ඉඳලා. හරි. මෙහෙම ලියන්න පුතේ. මට කවුරු හරි කෙනෙක් මුල ලියපු හැටි මතක් කරන්න මම මොකද නැත්තම් මම ඊළඟ පාර දෙද්දී වෙන නෝට් එකක් ඔයාලට හම්බෙන්නේ. අර කතාවම තමයි වෙන විදිහකට හම්බෙන්නේ. කවුරු එක්කෙනෙක් මුල කියන්නේ. පෙරවරු හා පස්වරු වලින් වේලාව කියන පෙරවරු හා හරි පුතේ හරි. පෙරවරු හා පස්වරු වලින් වේලාව දැක්වීමේදී පෙරවරු හා පස්වරු වලින් වේලාව දැක්වීමේදී
දහවල් 12 දහවල් 12 දහවල් 12 දහවල් 12 මධ්‍යාහන 12 ලෙසද 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 රාත්‍රී 12 රාත්‍රී 12 රාත්‍රී 12 මධ්‍යම රාත්‍රී 12 ලෙසද හඳුන්වයි මධ්‍යම රාත්‍රී 12 අපි දැන් පුතේ මේක බෝඩ් එකේ ලියන එක අඳගමු කොහොමද පෙරවරු පස්වරු හඳුනාගන්නේ කියලා. මධ්‍යම රාත්‍රී 12 ලෙස හඳුන්වයි. මෙන්න මේ ඉරක් ගහන්න. මෙන්න මේ ඉරක් ගහන්න. මේ ඉරක් ගහන්න. මේ ඉර ගහලා මෙතන ලියන්න පුතේ මධ්‍යම රාත්‍රී 12 මෙතනට ලියන්න පුතේ මධ්‍යාහන 12 මධ්‍යම රාත්‍රී 12 කියලා මෙතෙන්ට දාන්න මධ්‍යහන 12 කියලා නැවත මෙතෙන්ට දාන්න මධ්‍යම රාත්‍රී 12 රාත්‍රී 12 කියලා හරි එන මෙතන යටින් මෙහෙම දාගන්න දැන් සංගල වරහණක් දාලා පැය 24යි ඇල ඉරක් දින 1යි. පැය 24ක් කියන්නේ දින 1යි. දවසක් කියන එක තමයි මම මේ ඇඳලා තියෙන්නේ මධ්‍යම රාත්‍රී 12 ඉඳන් මධ්‍යම රාත්‍රී 12 වෙනකම්. ඊයේ රෑ 12 ඉඳන් අද රෑ 12 වෙනකම්. ඒ යනකොට දවල් 12 කියලා එකක් හම්බෙන එක මධ්‍යහන 12 කියලා කියනවා. ඊට පස්සේ නැවත මධ්‍යම රාත්‍රී 12. මේ මධ්‍යම රාත්‍රී 12 ඉඳන් අද රෑ මධ්‍යම රාත්‍රී 12 ඉඳන් හෙට රෑ 12 වෙනකම් කොටසට අපි පැය 24ක් ගන්නවා. ඒකට දින එකක් කියනවා. ඔය දින එකක් කියන්නේ පුතේ ඔය දින එකක් කියන්නේ පරිසරයේ පාඩම වලට ගන්නයි. පෘථුවිය රවුමක් කැරකෙන. තමා වටා මෙහෙම රවුමක් කැරකෙන. මෙන්න මෙහෙම පෘථුවිය මේක නම් මෙන්න මෙහෙම රවුමක් කැරකෙන්න යන කාලෙක තමයි අපි දින එකක් කියන්නේ. ඊට පස්සේ පුතේ ලියා ගන්න මධ්‍යම රාත්‍රී 12 ඉඳන් මධ්‍යාහන 12 වෙනකම් කොටස පෙරවරු ඒක අපි ගන්නවා. කවුද එකයි ගන්න? හරි ඊට පස්සේ මධ්‍යාහන 12 ඉඳන් මධ්‍යම රාත්‍රී 12 වෙනකම් කාලේ මෙන්න මෙහෙම සංගල වරහණක් දාලා දාගන්න. පස්වරු ඒක අපි හඳුන්වනවා පාව ෂෝට් ෆෝම් එක පාව පස්වරු දිගු වචනේ පස්වරු කෙටි එක පාව පෙරවරු කියන අපේ මධ්‍යම රාත්‍රී 12 ඉඳන් මධ්‍යහන 12 වෙනකම් කොටස පෙරවරු කියන. එතකොට මේ පෙරවරු කොටසේ පැය 12යි පස්වරු කොටසේ පැය 12යි මේ ඔක්කොම එකට එකතු වුණාම පුතේ අපි කියනවා දිනයක් කියලා. දින එකක් කියලා. එහෙම නැත්නම් පැය 24ක් කියලා. මේක මේ විදිහටම ලියලා මේ විදිහට මතකේ තියාගන්න පුතේ. මේක හරිම ලේසි මතකේ තියාගන්න. අපි ඉගෙන ගත්තා මධ්‍යම රාත්‍රී 12 ඉඳන් දවල් 12 වෙනකම් කොටස මධ්‍යම රාත්‍රී 12 ඉඳන් දවල් 12 වෙනකම් කොටස පෙරවරු කියලා. දවල් 12 ඉඳන් රාත්‍රී 12 වෙනකම් කොටස පස්වරු කියලා. මේ පැය 12 ඒවා දෙකක් පැය 24ක් කියලා අපි දින එකක් කියලා කියනවා. ඔය ටික ඔය විදිහටම ලියා ගන්න පුතේ. එතකොට ඔයාලගේ අභ්‍යාස පොතේ තියෙන පළවෙනි අභ්‍යාසයේ ඔයාලට තියෙන ඔරලෝසුවක වෙලාව දක්වන්න, දෙවෙනි අභ්‍යාසයේ තියෙන දීලා තියෙන වෙලාව මොකක්ද කියලා ලියන්න, තුන්වෙනි අභ්‍යාසය, හතරවෙනි අභ්‍යාසයත් මම මේ උගන්වපු කොටස ආවරණය වෙන විදිහට තමයි තියෙන්නේ. එතකොට ඔයාලා මේ පාඩමෙන් පස්සේ අද පළවෙනි අභ්‍යාසයයි, දෙවෙනි අභ්‍යාසයයි, තුන්වෙනි අභ්‍යාසයයි, හතරවෙනි අභ්‍යාසයයි ගෙදරින් හදන්න ඕන. හෝම්වර්ක් එක ලියා ගන්න පුතේ කට්ටියම. හෝම්වර්ක් කියලා ලියා ගන්න. හෝම්වර්ක් වෙලාව පාඩමේ පළවෙනි අභ්‍යාසය, දෙවෙනි අභ්‍යාසය, තුන්වෙනි අභ්‍යාසය, හතරවෙනි අභ්‍යාසය. 1 2 3 4. 1 2 3 4. පළවෙනි අභ්‍යාසය, දෙවෙනි අභ්‍යාසය, තුන්වෙනි අභ්‍යාසය, හතරවෙනි අභ්‍යාසය. ඊට මාත් ලියා ගන්න ඈ. මාත් ලියා ගන්න. නැත්නම් මටත් අමතක වෙනවනේ.
කාලේ පාඩමේ පළමු අභ්‍යාසය, දෙවෙනි අභ්‍යාසය, තුන්වෙනි අභ්‍යාසය, හතරවෙනි අභ්‍යාසය. අභ්‍යාස හතර ඉවර කරා. අභ්‍යාස හතර ඉවර කරා. මම දැන් මතක් කරගෙන යනවා පුතේ අද අපි කරපු කොටස් ටික නැවත මතක් කරගෙන යනවා හොඳට අහගෙන ඉන්න. අපි අද කතා කරා ඔරලෝසුව කියන්නේ මොකක්ද? ඔරලෝසුවේ තියෙන දේවල් මොනවාද? ඉලක්කම් 12ක් තියෙනවා කියලා කිව්වා. කටු තියෙනවා කියලා කිව්වා. පැය කටුව, මිනිත්තු කටුව, තප්පර කටුව කියලා. ඔරලෝසුවේ ඉලක්කම් දෙකක් අතර හැම වෙලේම මිනිත්තු 5ක් නිරූපණය වෙනවා කියලා කිව්වා. ඔරලෝසුව වටේ රවුමක් ගිහිල්ලා යනකොට මිනිත්තු 60ක් නිරූපණය වෙනවා කියලා කිව්වා. ඔරලෝසුව වටේ රවුමක් ගිහිල්ලා යනකොට මිනිත්තු 60ක් නිරූපණය වෙනවා කියලා අපි කතා කරා. ඔය ටික කතා කරා මුල් කොටස. ඊට පස්සේ අපි ඔරලෝසුවක් ඇඳලා ඔරලෝසුවක් ඇඳලා ඉවර වෙලා ඔරලෝසුවක් ඇඳලා ඉවරලා ඔරලෝසුවේ වෙලාවන් ලකුණු කරා. ඒ වෙලාව කියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වා මම. 8:50 කියන එක 9ට 10යි කියලා කියන්න පුළුවන් කියලා කිව්වා මම. 8:50 කියන එක 9ට 10යි කියලා කියන්න පුළුවන් කියලා කිව්වා. ඒකම අපි කතා කරා පෙරවරු කියන්නේ මොකක්ද? පස්වරු කියන්නේ මොකක්ද? පෙරවරු කියලා කිව්වා මම 12ට ඉඳන් රෑ 12 ඉඳන් දවල් 12 වෙනකම් පෙරවරු කියලා කිව්වා. දවල් 12 ඉඳන් රෑ 12 වෙනකම් කොටස පස්වරු කියලා කිව්වා. ඔය ටික තමයි බුද්ධි අපි කතා කරේ. ඒකම දවසට පැය 24ක් තියෙනවා කියන එක අපි කතා කරා. දවසට පැය 24ක් තියෙන එක දින එකක් විදිහට අපි හඳුනාගත්තා. ඒකම ඔයාලට හෝම්වර්ක් එකක් දුන්නා. රෑ ඉඳන් එළි වෙනකම්. ඒ කියන්නේ දවසක පටන් ගැනීම ඉඳන් දවසක් අවසාන වෙනකම් ඔයාලා කරන ඇක්ටිවිටීස් ටික මොනවද කියලා පෙරවරු පස්වරු දාලා කාලසටහනක් විදිහට ලියලා මට එවන්න ඕන කියලා කිව්වා. ඔන්න ඔය ටික තමයි පුතේ අපි අද පාඩමේ කතා කරේ. දැන් මම යනවා ගිය සතියේ පාඩමේ ඉතුරු අභ්‍යාස ටික බලන්න. ඉතුරු අභ්‍යාස ටික බලන්න. හරි? පිටු අංක ගිය සතියේ අභ්‍යාස වලට යන්න පුතේ. ගිය සතියේ සංඛ්‍යා රටා පාඩමේ අපි පළවෙනි අභ්‍යාසය කරා. දැන් දෙවෙනි අභ්‍යාසය බලන්න හදන්න පුතේ. දෙවෙනි අභ්‍යාසය බලන්න. දෙවෙනි අභ්‍යාසය පිටු අංක 142 අභ්‍යාසය පුතා. පිටු අංක 142 බලා ගන්න. පහත දැක්වෙන්නේ එවැනි සංඛ්‍යා රටා කිහිපයක ඒවායි හිස්තැන් පුරවන්න. බලන්න 2 6 2 3න් ගුණ වෙලා 6 හැදිලා තියෙනවා. 6 3න් ගුණ වෙලා 18 හැදිලා තියෙනවා. 18 3න් ගුණ වෙලා 54 හැදිලා තියෙනවා. 54 3න් ගුණ වෙලා 162 හැදෙනවා. 162 හැදෙන්න ඕන. 162 හැදෙන්න ඕන. 162 ගුණ 3න් ගුණ වෙලා 546 හැදෙන්න ඕන. 546 හැදෙන්න ඕන. 546 3න් ගුණ වෙලා 1500යි 1620යි 6 3 18යි 1620 1638ක් හැදෙන්න ඕන. 1638 හැදෙන්න. තේරෙනවද? හරි දාගන්න. හදාගන්න. ඊළඟ දෙවෙනි කොටසේ එකේ 1 ගුණ කිරීම 3 3යි 3 ගුණ කිරීම 3 9යි 9 ගුණ කිරීම 3 27යි 27 ගුණ කිරීම 3 20 3 60යි 7 3 21යි 81යි 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 243යි 243යි 600යි 720යි 729යි 729යි තේරෙනවද? හරි දාගන්න. තේරෙනවද? හරි දාගන්න. හරි. තුන්වෙනි කොටස. පහ 5 වරක් 3 15යි 15 වරක් 3 45යි 45 ඒවා 3ක් 135යි 135 ඒවා 3ක් 300යි 390යි 405යි 405 ඊට පස්සේ ප්‍රශ්න අංක ඒකෙම හතරවෙනි කොටස. 7 වරක් 3 21යි 21 වරක් 3 63යි 63 ඒවා 3ක් 189යි 189 ඒවා 3ක් 18 වරක් 3 කියන්නේ 540යි සර් ඔව් පුතේ සර් තුන්වෙනි එකේ මේ උත්තර දෙක මොකක්ද? තුන්වෙනි එකේ උත්තර දෙක වෙන්නේ පුතේ 5 වරක් 3 15යි 15 වරක් 3 45යි 45 ඒවා 3ක් 135යි 135යි 135 ඒවා 3ක් 300යි 420යි 435යි. හා සර්. පොඩ්ඩක් ඉන්න අන්තිම එක මම දැන් හිතෙන් ගණන් කරා වැරදි. හරි. 5 වරක් 3 15යි 15 වරක් 3 45යි 45 ඒවා 3ක් 120 135යි 135 3ක්
පස්වරක් තුන 15න් පාදම් එකකට තුන්වරක් තුන 9ක 10 එකක් ඉතිරි 3ක 405යි පුතේ අන්තිමට. තුනේ අන්තිම එක 405. තුනේ අන්තිම එක 405. මම 435 කිව්වා 405. ඊට පස්සේ 7යි 7 3 21යි 21 කරත් 3 63යි 63 ඒවා තුනක් 189යි 189යි 189 ඒවා තුනක් 9 රත්න 27න් 7 දැම්ම දෙකක් ඉතිරි 8 රත්න 24 දෙක 20න් 6 දැම්ම දෙකක් ඉතිරි 3 2යි 5 567 567 තියෙනවා. හරි පස්වෙනි එක 6යි 6යි 18යි 18 ඒවා තුනක් 54යි 54 ඒවා තුනක් 150 162යි 162යි 162 ඒවා තුනක් 162 ගුණ කිරීම 3 දෙවරක් 3 6යි 6වරක් 3 18න් 8 දැම්ම එකක් ඉතිරි 3 1යි 4යි 486යි 480 පහේ අන්තිම එක 486යි පහේ හතරවෙනි ඉලක්කම 162 ඊළඟ එක 8 වරක් 3 24යි 24 වරක් 3 72යි 72 ඒවා තුනක් දෙවරක් 3 6යි 7 වරක් 3 21යි 216යි 216 ඒවා තුනක් 6 වරක් 3 18න් 8 දැම්ම එකක් ඉතිරි 3 වරක් 3 1යි 4යි 3 වරක් 2 6යි 640 තේරෙනව නම් හරි ගන්න. ඒ පහෙන් 6න් 6ම හරියයි මට මැසේජ් එකක් දාන්න බලන්න. නැත්නම් අත උස්සන්න බලන්න කට්ටිය මේක ලේසි නේ මැසේජ් එකක් දාන්න ගියොත් වෙලා යනවා. අත උස්සන්න බලන්න 6න් 6ම හරියයි. කොබන් හරි හරි බොහොම හොඳයි පුතා බොහොම හොඳයි හරි ඊට පස්සේ පුතේ ඉතුරු අභ්‍යාස දෙක බ්‍රහස්පතින්ද බලන්නේ මම ඉතුරු අභ්‍යාස දෙක බ්‍රහස්පතින්ද බලලා ඔය දුන්න අභ්‍යාස ටික අපි ඔක්කොම බ්‍රහස්පතින්ද ඊට පස්සේ ඉවරයක් කරමු දැන් වෙලාව 8යි 16යි විනාඩි 5කට අම්මලාට තාත්තා ඔව් පුතා සර් හෝම්වර්ක් වල දුන්නේ ඉස්සලා එන්නේ හෝම්වර්ක් වල කියන්නකෝ. ඉස්සලාම මම කියපු හෝම්වර්ක් එක තමයි පුතේ ඔයාගේ ටයිම් ටේබල් එක පෙරවරු පස්වරු දාලා ලියලා එවන්න කිව්වා මම පළවෙනි එක. හරිද? දෙවෙනි එක මම කිව්වා පුතේ කාලේ මම පුතේ මේ ගෲප් එකට එවන්නම්. කාලේ පාඩමේ පළවෙනි අභ්‍යාසය, දෙවෙනි අභ්‍යාසය, තුන්වෙනි අභ්‍යාසය, හතරවෙනි අභ්‍යාසය කරන්න ඕන. එච්චරයි. හරි. දැන් පුතේ මම ඔයාලත් එක්ක නතර කරලා මට විනාඩි 5කට අම්මලාට තාත්තලා ඉන්නවා නම් එන්න කියන්නේ ඉක්මනට කතා කරන්න ඕන පොඩි දෙයක් තියෙනවා. ඉක්මනට එන්න කියන්නේ ඉන්නවනම්. පොඩි පණිවිඩයක් දෙන්න ඉක්මනට එවන්න මට ඉන්නවනම් එන්න කියන්නේ. විනාඩි 5යි මම වෙලා ගන්නෑ මගේ මටත් වෙලා නැහැ මම ඔයාලගේ වෙලාවත් ලොකුවට ගන්නෑ. හරි සර්. හරි. අම්මලා තාත්තලා ඉන්නවා ඉක්මනට එන්න කියන්නේ. හරි. හරි. මම හිතන්නේ කට්ටියම සම්බන්ධලා ඉන්නේ කියලා දේවල් දෙකක් මතක් කරනවා පළවෙනි එක මට ඔයාලගේ මට දරුවන්ව ඇසස් කරන්න තියෙන ක්‍රමේ ටිකක් අමාරුයි. සමහර වෙලාවට මට දැනෙනවා සමහර තැන් මම වේගෙ වැඩිද නැද්ද කියන එක මට හරියටම ඇසස් කරගන්න බෑ. මොකද හේතුව විවිධ අධ්‍යාපන මට්ටම් වල විවිධ ලෙවල්ස් වල දරුවෝ ඉන්න හින්දා ඔයාලට කරන්න පුළුවන් එකම දේ තමයි බලලා ළමයා ක්ලාස් එකේ වැඩ ටික කරනවද නැද්ද කියන එක බලලා මට මැසේජ් එකක් දාන්න සර් මෙයාට මේ තැන් තේරිලා නැහැ මේ තැන් ටික තේරිලා තියෙනවා මෙයා මේ තැන් ටික ස්කිප් කරලා තියෙනවා මෙයා මේ තැන් ටිකට උත්තර ලියලා තියෙනවා කියන එක මට මැසේජ් එකක් දාන්න. එතකොට මට හිතා ගන්න පුළුවන් at least කොයි ලෙවල් එකේද දරුවා ඉන්නේ කියන එක. මොකද හේතුව තමයි ඔන්ලයින් ක්ලාසස් වල අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දරුවෝ මූණට මූණ පේන්නේ නැහැ. එහෙනම් දරුවෝ ඇසස් කරගන්න විදියක් නැහැ. දරුවෝ වැඩේ කරනවද නැද්ද කියලා හොයාගන්න විදියක් නැති හින්දා තමයි මම WhatsApp එකේ message එකක් දාන්න කියන්නේ ඒකෙන් මම identify කරගන්නවා සමහර දරුවෝ වැඩ කරනවා කියලා. ඒත් සමහර දරුවන්ගේ messages මට එන්නේ නැති හින්දා මට එයාලා වැඩ කරනවද නැද්ද කියන එක හොයාගන්න හැකියාවක් නැහැ. මොකද හේතුව අපි මේ වෙනකොට පාඩම් 6කට හෝ 7කට ආසන්න ප්‍රමාණයක් අපි ඉවර කරලා තියෙනවා. 8 9 10 කියන පාඩම් 10ක් කරනවා මම ටෙස්ට් එකක් කොහොමද තියෙනවා පහු. ඒ ටෙස්ට් එක මට identify කරගන්න පුළුවන් වෙයි කොච්චර දුරට යාලා ඉගෙන ගන්නද නැද්ද කියන එක වැඩේ තියෙන එච්චර කල් යවන්න කලින් දෙමව්පියන්ට පුළුවන් බලලා මට message එකක් දාන්න සර් මෙයා මෙන්න මේ පාඩම් වල මෙන්න මේ කොටස් ටික තේරුම් ගන්න කියලා මේ පාඩම් වල මේ කොටස් ටික තේරුම් ගන්න නැහැ. මට එහෙම වුණොත් ඊළඟ පාඩම පැහැදිලි කරනකොට මට හිතා ගන්න පුළුවන් මේ තැන් වලට මම වැඩි බරක් දෙන්න ඕන කියලා. ඔන්න ඔය කොටස එක පණිවිඩය. දෙවෙනි පණිවිඩය තමයි ක්ලාස් එකේ ඉන්න විදිය හොඳයි. දැන් අර ඉස්සර වගේ කෑකෝ ගහන්නේ මයික් කැමරා ඔන් කරන්න ඒ විදිය හොඳයි.
නමුත් සමහර දෙමව්පියන්ගේ මට ඇහෙනවා ගෙවල් වල ලොකු සද්දබද්ද මට සාධාරණයි පොඩි දරුවෝ ඉන්න තැන් වල සද්දබද්ද තියෙනවා සාධාරණයි මේ ක්ලාස් එක යන වෙලාවේ එහෙම සද්දයක් බද්දයක් තියෙනවා නම් අදාළ දරුවගේ මයික් එක සහ මයික් එක ඕෆ් කරලා දෙන්න කැමරා ඔන් එකේ තිබ්බට කමක් නැහැ පුතේ මට කැමරා ඔන් එකේ තියෙද්දි මට බලන්න පුළුවන් at least මොකද කරන්නේ කියලා මට පේනවා මම මෙහෙම අහට මෙහෙට කර කර ඩිස්ප්ලේ එක අහට මෙහෙට කර කර බලනවා මට ඒතකොට ළමයි මොකද කරන්නේ කියලා පේනවා ඔන්න ඔය මෙසේජස් දෙක දෙන්න තමයි ඕනකම දෙන්නේ පළවෙනි මෙසේජ් එක තමයි අතිශය වැදගත් එක මොනවා හරි ළමයාට නොතේරිලා තිබ්බ තැනක් තියෙනවා මට අනිවාර්යෙන් එවන්න මම පුළුවන් තරම් අභ්‍යාස ක්ලාස් එක ඇතුලේ බලාගෙන යනවා මට කොහේ හරි මගේ අරින තැනක් තියෙනවා නම් මට එවන්න සර් මෙයාට මේ තැන තේරිලා නැහැ සර් මේ තැනට මොකක්ද ඔයාලට දෙන්න පුළුවන් විසඳුම කියලා. එහෙම වුණොත් මම ඒකට කියනවා අපි මෙහෙම කරමු පුතේ මෙහෙම කරමු. එහෙම නැත්නම් මම කිය 4 වසරේ පුතේ නැත්නම් 3 වසරේ පුතේ මේ තැන ටික රිෆර් කරන්න කියලා මම කියයි යා. ඉතින් ඒ හින්දා අදම බලලා අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. මම එතකොට ඊළඟ දවසේ ඉතින් ඒ අඩුපාඩු ටික චේන්ජස් ටික මම හදා ගන්නම්. ඒකම නැවතත් ලබන බ්‍රහස්පතින්දා පුරුදු විදියට මුදේ 6:00ට අනුපාත මේ කාලය පාඩමේ දෙවෙනි කොටස කරනවා. කාලය පාඩමේ දෙවෙනි කොටස මම පාඩම් අංකේ පිටු අංක ටික යවන්න ඒ ටික print කරගන්න. homework දෙන වැඩ ටික නම් homework ටික අනිවාර්යෙන් කරවන්න. මොකද හේතුව ක්ලාස් එකේ ඉස්සරහට යද්දී කන්ටිනියු කරද්දී homework අනිවාර්යෙන් එයා කරන්නම වෙනවා. එහෙම නොකරුවොත් පුතේ උගන්නපු දේ තේරුණාද නැද්ද එයාට කියලා අපිට ඇසස් කරගන්න හැකියාවක් නැහැ. ඔන්න ඔය දේවල් ටික තමයි පුතේ අම්මේ විශේෂයෙන්ම කියන්න දෙන මේ තාත්තේ නැවතත් මම බ්‍රහස්පතින්දා මේ වෙලාවට 6:00 8:00 සාකච්ඡා කරන දරුවොත් එක්ක පාඩම ඔයාලා අද බලලා මට අඩුපාඩුවක් තිබ්බොත් ඒ ටික පුළුවන් තරම් ඉක්මනට ඒවා. අයබන් පුතේ දේ අයබන් අම්මට. අයිබෝන් සර් thank you අයිබෝන් සර්